समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्कदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝභන්තේ වංන රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝභන්ති යතිනෝ සීලභූෂණ භූසිතා අත්තානුවාදාදි භයං විද්ධංසයති සම්බසෝ ජනේති කිත්තිං හාසංච සීලං සීලවතං සදා. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි, අප තිලෝගුරු අමාමේනී භාග්‍යවත් සර්වඥයන් වහන්සේ විසින් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා සූවිසි විවරණයන් ලබාගෙන මහා බෝධි මණ්ඩපයේදී සර්වඥතා ඥානය ලබා ගනිමින් අවබෝධ කරගන්නට යෙදුනා වූත් ඉසිපතන මිගදායේදී සිදු කරන්නට යෙදුණු ප්‍රථම ධර්ම දේශනයෙහි පටන් කුසිනාරානුවර පිරිනිවන් මංචකයේ දක්වා 45 වසරක් මුළුල්ලෙහි දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම යන තුන් ලෝකයටම වැඩ පිණිස අර්ථය පිණිස මේ දුකින් පෙළෙන සත්වයන්ගේ විමුක්තිය පිණිස ඒ දුකින් එතර කරවනු පිණිස දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නටයි මේ පොහෝ දිනයේදී සූදානම් වන්නේ. මේ පොහෝ දිනය බිනරපුන් පොහෝ දිනයයි. අපි බෞද්ධයන් වශයෙන් කෙටියෙන් නමුත් එහි වැදගත්කම සිහිපත් කරන එක යුතුයකම. බෞද්ධයන් විදියට මේ බිනරපුන් පොහෝ දිනය ශාසනික වශයෙන්ුත් සංස්කෘතිකමය වශයෙන්ුත් ඉතිහාසමය වශයෙන්ුත් ඉතා වැදගත් පොහෝ දිනයක් වෙනවා. ඊට හේතුව තථාගත සර්වඥයන් වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමේහි වැඩවෙසෙන කාලයේහි තමන්ගේ ගිහි කල සුළු මව වුණු මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු කුල කුමාරිකාවන් 500ක් බුදුරජාන් වහන්සේගෙන් ආයාචනය කරන්නට යෙදුනා වූ ඒ වගේම ආනන්ද මහතෙරුන් වහන්සේගේ මැදිහත් වීමෙනුත් තථාගත සර්වඥයන් වහන්සේ විසින් කාන්තාවනට මේ ශාසනයේ දොරගුළු විවර කරන්නට යෙදුනේ අද වගේ බිනර පුන් පොහෝ දිනයකයි. ඒක කාන්තාවන්ට ඉතා වැදගත් කාරණයක් වන්නේ ඔවුන්ට සැබෑ විමුක්තියක් ලබා ගන්නට මංපෙත් විවර වුණේ දොරගුළු හැරුණේ අද වගේ දවසක නිසාත් ඒ වගේම සමස්ත බෞද්ධයන් විදියට අපි සිහිපත් කළ යුතු කාරණාවක් වන්නේ සෑම සම්බුද්ධ ශාසනයකම අත්‍යවශ්‍ය අංගයක් වන සිව්වනක් පිරිස එනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන මේ සිව්වනක් පිරිසම පරිපූර්ණත්වයට පත් වුණෙත් අද වගේ බිනරපුන් පොහෝ දිනයක ඒ භික්ෂුණී ශාසනය අද පටන් ආරම්භුණු නිසා. ඉතින් මේ වගේ බෞද්ධ සමාජයටම වැදගත් වන කාරණයක් සිද්ධ වුණු බිනරපුන් පොහෝ දිනයක මේ පින්වතුන් සූදානම් වෙන්නේ ඒ අප තථාගත සර්වඥයන් වහන්සේගේ බෝසත් අවදියේදී උන්වහන්සේ සතුව පැවතුණු උන්වහන්සේ පාරමී පුරණ කාලයේ පටන් උන්වහන්සේ පුරුදු පුහුණු කරපු ඒ වටිනා ගුණාංගයන් සිහිපත් කරගන්නටත් ඒ වගේම ඒ වටිනා ගුණාංගයන් අපගේ ජීවිතවලට හැකි පමණින් එකතු කරගන්නටත් ඒ වගේම අප තථාගත භාග්‍යවත් සර්වඥයන් වහන්සේ කෙරෙහි අපගේ තිබෙන්නා වූ ඒ ශ්‍රද්ධාව
නොයෙක් අයුරින් වර්ධනය කරගන්නටත් උන්වහන්සේගේ පෙර භවයන් අලලා සිද්ධ කරන්නට යෙදුණු ජාතක කතා දේශනාවන් වලින් එකක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් මේ සියලු දෙනා අද දිනයේදී මේ පුන් පොහෝ දිනයක් වන බැවින් සීලාදී ගුණ ධර්මයන් සමාදන් වෙලා භාවනාදී ප්‍රතිපත්ති පූජාවන් සිදු කරගනිමින් එහි අර්ථයන් වඩාත් වැඩි දියුණු කරගන්නට මේ සූදානම් වෙන්නේ තැම්පත් සිතකින් යුතුව ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. තථාගත සර්වඥයන් වහන්සේ අලවුනුවර අග්ගාලව නම් වෙහෙරේ වැඩවෙසෙන කාලයක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට සවස් කාලයේදී සිදු කරන්නට යෙදුණු නිසා බොහෝ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ඒ අග්ගාලව වෙහෙරට පැමිණිලා බොහෝ විට රාත්‍රිය මධ්‍යම රාත්‍රිය ගතවනතුරු බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන්නට යෙදුණු නිසා නැවත තම තමන්ගේ ස්ථානවලට තම තමන්ගේ විහාරයන්ට තම තමන් නතර වී සිටින ස්ථානවලට යෑමට අපහසු නිසා රාත්‍රී කාලයේදී ඒ වෙහෙරට සම්බන්ධ ස්ථානවල නැත්නම් දානශාලා ආදීෙහි මේ භික්ෂූන් වහන්සේලාත් උපාසක මහත්වරුණුත් සයනය කරන්නට යෙදුණා. ඉඩකඩ තියෙන හැටියට. ඉතින් මේ සයනය කිරීමේදී භික්ෂූන් වහන්සේලාත් මේ අනුපසම්පන්න නැත්නම් ගිහි පුද්ගලයනුත් එකට වාසය කිරීම නිසා භික්ෂූන් වහන්සේලා සමාදන් වෙලා තිබෙන යම් යම් සීල ගුණ පවතිනවා. ඉතින් සමහර ගිහි පුද්ගලයන් සංවර නැතිකමක් පෙන්වමින් සමහර වෙලාවට අසෝබන අන්දමින් සයනය කරනවා. සමහර වෙලාවට ගෙරවීම් ආදිය සහ නොයෙකුත් ශබ්ද කිරීම ආදියත් සමහර විට නොයෙක් විට අවදිවීම නිසා නොයෙකුත් ආකාරයේ විකාරන්දමින් ඉරියව් පැවැත්වීම නිසා අපහසුතාවයට පත්වුණු භික්ෂූන් වහන්සේලා මේ බව තථාගතයන් වහන්සේට දැන්වූ. තථාගතයන් වහන්සේ මේ බව සලකලා අතීත බුදුරජාණන් වහන්සේලා විසින් මෙබඳු අවස්ථාවකදී අනුගමනය කළපු පිළිවෙත් ආදියත් ස්මරණය කරලා ශික්ෂාපදයක් පනවනවා. භික්ෂූන් වහන්සේලා අනුපසම්පන්නයන් සමග රාත්‍රී සයනය නැත්තම් රාත්‍රියේදී එකට සැතපෙන ඉරියව්වේ සිටීම එකම වහලක් යට සිටීම ඇවතක් ලෙස දක්වලා එසේ සිදු කරන්නේ නම් පචිති ආපත්තියක් සිදුවන බවත් දේශනා කරමින් ඒ ශික්ෂාපදය පැනවීම සිදු කරනවා. මේ ශික්ෂාපදය පැනවීමෙන් අනතුරුව නැවත සර්වඥයන් වහන්සේ කොසඹෑ නුවරට වඩින්නට යෙදුණා. මේ කොසඹෑ නුවර උන්වහන්සේ වැඩ සිටින කාලයේදී එක් දිනක් රාහුල ස්වාමින් වහන්සේ බොහෝම ශික්ෂාකාමී ස්වාමින් වහන්සේ නමක් හැම දෙනාගේම සිත් දිනාගත්තු සීලයට ගුණයට මූලිකත්වය දීලා කටයුතු කරපු බොහොම නිහතමානී චරිතයක්. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ තවම උපසම්පදාවට පත් වෙලා නැහැ. තරුණ වයසේ සිටි සාමණේර ස්වාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේට අනිත් භික්ෂූන් වහන්සේලා බොහොම හොඳින් සංග්‍රහ කරනවා. උන්වහන්සේලාගේ කුටිවලට පැමිණියාම බොහොම හොඳින් සංග්‍රහ කරලා උන්වහන්සේට අවශ්‍ය කරන ආසනයන් ලබා දීලා හිස තබා ගන්නට සිවුරු පවා ලබා දීලා තථාගතයන් වහන්සේ පනවන්නට යෙදුණු ශික්ෂාපදයක් තිබෙන නිසා අනුපසම්පන්නෙක් සමග රාත්‍රියේ සයනය කිරීමේ ඉරියව්වට පත්වෙන්න බැරි නිසා ඒ බවත් සිහිපත් කරලා උන්වහන්සේට නතර වෙන්නට ස්ථානයක් සයනය කරන්නට ස්ථානයක් ලබා දෙන්නේ නැහැ. මොකද සියලුම භික්ෂූන් වහන්සේලා ශික්ෂාපද ගරුත්වයෙන් ශික්ෂාපදවලට බොහෝම කැප වෙලා ඒවා රැකීමට උනන්දු වෙච්ච හින්දා. ඉතින් ඇවතක් සිදුවෙන එක වළක්වන්න ඒ අනුපසම්පන්නව හිටපු නැත්නම් සාමණේරව හිටපු ඒ රාහුල ස්වාමින් වහන්සේට ආසනයක් ලබා දුන්නේ නැහැ. ඉතින් මේ රාහුල ස්වාමින් වහන්සේ බොහොම ශික්ෂාකාමී ගුණයන් වඩන්න බොහොම උනන්දුවක් තිබුණු කැපවීමක් තිබුණු ස්වාමින් වහන්සේ නමක්.
ඉතින් භික්ෂූන් වහන්සේලාගේ මේ කියන සීලයට හානියක් වෙයි කියලා උන්වහන්සේ සිතලා තමන්ට සැතපෙන්නට නැත්නම් සයනය කරන්නට ආසනයක් ලැබිච්ච නැති හින්දා උන්වහන්සේගේ පියාණන් වහන්සේ තමයි භාග්‍යවත් සර්වඥයන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේ උන්වහන්සේ ආචාර්යයන් වහන්සේ තමයි මුගලන් මහරහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ සුළු පියාණන්, ගිහි කල සුළු පියාණන් තමයි ආනන්ද මහරහතන් වහන්සේ. ඉතින් මේ කිසිදු අයෙකු ළඟට උන්වහන්සේ නොගොස් තමන්ට ආසනයක් නැති නිසා සර්වඥයන් වහන්සේගේ වැසිකිළියට ඇතුල් වෙලා එහි රාත්‍රිය ගත කරන්නට තීරණය කරනවා. තථාගතයන් වහන්සේගේ ඒ වැසිකිළිය වුණත් බොහෝම බිම පිරිමැදලා සුවඳ මල් ආදියෙන් සරසලා රැය පුරාම පහන් දැල්වෙන ආකාරයක් සකස් කරලා තිබුණු අලංකාරවත් තැනක්. නමුත් මෙතැනට කිසිදු භික්ෂූන් වහන්සේ නමක් සයනය කරන්නට නැත්නම් රාත්‍රිය ගත කරන්නට පැමිණෙන්නේ නැති බව. අඩුම ගණනේ සර්වඥයන් වහන්සේවත් එහි රාත්‍රිය ගත කරන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ නිසා රාහුල ස්වාමින් වහන්සේ එතන තමන්ගේ ආසනය පනවාගෙන සයනය කරන්නට යෙදෙනවා. ඉතින් රාහුල ස්වාමින් වහන්සේ සයනය කරලා රැය පහන් කරද්දී සර්වඥයන් වහන්සේ අරුණටත් පළමුව ඒ වච්ච කුටියට නැත්නම් වැසිකිළියට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් දොර ළඟට පැමිණිලා උගුර පාදනවා. සාමාන්‍යයෙන් ඒක තමයි ශාසනයේ සිරිත. ඇතුල් වෙන්න කලින් සංඥාවක් දෙනවා කවුරු හරි අභ්‍යන්තරයේ නැත්නම් ඇතුළත ඉන්නවා නම් දැනුම් දෙන්න. ඉතින් සර්වඥයන් වහන්සේ මේ උගුර පාදද්දී රාහුල ස්වාමීන් වහන්සේත් ඇතුළේ ඉඳලා Taman ඇතුළේ ඉන්න බව අඟවන්නට උගුර පාදනවා. ඉතින් සර්වඥයන් වහන්සේ විමසනවා වච්ච කුටිය නැත්නම් වැසිකිළිය ඇතුළත ඉන්නේ කවුද කියලා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී Taman වහන්සේ ඇතුළත සිටින බව පවසලා සර්වඥයන් වහන්සේ දැනගන්නවා රාහුල ස්වාමීන් වහන්සේ රාත්‍රිය ගත කළේ නැත්නම් සයනය කරේ මේ වැසිකිළිය කියලා. ඉතින් මෙලෙස කුලදරුවන් මහාන වෙලා පිහිටක් අවශ්‍ය ශාසනයක මෙලෙස සයනය කරන්නට තැනක් නොමැතිව අසරණ බවට පත්වෙන මේ සාමණේර ස්වාමින් වහන්සේලා ගැන දැකලා බොහෝම ධර්ම සංවේගයක් උපදවාගෙන තථාගතයන් වහන්සේ එදින භික්ෂූන් වහන්සේලා රැස් කරනවා. භික්ෂූන් වහන්සේලා රැස් කරලා සරියුත් ස්වාමින් වහන්සේගෙන් විමසනවා ඔබගේ ශිෂ්‍යයෙක් වන රාහුල ස්වාමින් වහන්සේ ඊයේ දිනේදී රාත්‍රිය ගත කරේ කුමන ස්ථානයේද කියලා දන්නවද කියලා. සරියුත් ස්වාමින් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම දන්නේ නැහැ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ සිද්ධිය ප්‍රකාශයට පත් කරලා මෙලෙස ශාසනයෙන් පිහිටක් ලැබිය යුතු සාමණේර ස්වාමින් වහන්සේලා බොහොම ලාබාල වයසේ පසුවන මේ සාමණේර ස්වාමින් වහන්සේලාට පිහිටක් නොලැබෙනවා නම් ඒක සංවේගයට කාරණාවක් විදියට මතු කරලා පෙන්වලා භාග්‍යවතුන් වහන්සේ ඒ අනුපසම්පන්නයන් නැත්නම් සාමණේර ස්වාමින් වහන්සේලාගේ යහපත පිණිස පහසුව පිණිස දවස් දෙකක් සම්පූර්ණයෙන්ම අනුපසම්පන්නෙක් සමග ගත කරන්නටත් රාත්‍රියේදී සයනය කරන්නට ආසනයක් ලබා දෙන්නටත් තමන්ගේ කුටිය තමන් වැඩ සිටින ස්ථානයේ තුන්වෙනි දවසේදී වෙනත් ස්ථානයකට උන්වහන්සේව පිටත් කර හරින්නටත් නැත්නම් තමන් හෝ එම ස්ථානයෙන් පිටත් වී ඒ ඇවත නොවන ආකාරයෙන් පවත්වන්නටත් අනුප්‍රඥප්තියක් පනවනවා බුදුරජාන් වහන්සේ ඒ මූල් පැනවීමට අමතරව. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුපැනවීමෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා පසු වේලාවක එකතු වුණු පසු මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ශික්ෂාකාමී බව ගැන බොහෝම වටිනා කොට සලකලා කතා කරනවා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේගේ චරිතය දිහා බැලුවාම උන්වහන්සේ උදෑසන අවදි වෙලා තමන්ගේ මිදුලෙන් වැලි යහුරක් අතට අරගෙන ඒ වැලි යහුර බිමට දාන ගමන් සිහිපත් කරනවා අදිෂ්ඨාන කරනවා මේ වැලි යහුරේ තියෙන වැලි කැට ගණන්ට තමන්ට අවවාදයන් අනුශාසනාවන් ලැබෙන්නට කියලා තමන්ගේ අඩුපාඩු හදා ගන්නට. ඒ වගේම සමහර වෙලාවට මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ශික්ෂාකාමී බව විමසන්නට පරීක්ෂා කරන්නට භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ වඩින අතර මග
පැවතුණු යම්කිසි කැලි කසල භාජන පෙරලලා කොසු ඉදල් ආදිය තිබෙන ස්ථානයෙන් නුසුදුසු ස්ථානවල තබලා පිටත් වෙලා පරීක්ෂා කරමින් බලා සිටිනවා රාහුල ස්වාමින් වහන්සේ එනකම්. ඉතින් රාහුල ස්වාමින් වහන්සේ එතන පසු කරමින් යනකොටම භික්ෂූන් වහන්සේලා චෝදනා කරනවා කවුද මේ කැලි කසල මෙලෙස තැන් තැන්වල විසි කරලා කොසු ඉදල් ආදිය නුසුදුසු තැන්වල තබලා තියන්නේ කියලා. ඒක රාහුල ස්වාමින් වහන්සේගේ කෙලිම චෝදනාවක් නොකරත් උන්වහන්සේ එතනින් පසු කර යන හින්දා උන්වහන්සේට ඒ චෝදනාව එල්ල වෙන විදියට උන්වහන්සේලා භික්ෂූන් වහන්සේලා එසේ පවසනවා. ඉතින් රාහුල ස්වාමින් වහන්සේ මේක දැකලා ඒක එම කතාව අහලා බොහෝම නිහතමානීව ඒ කුණු විසිරලා තියෙන කුණු ආදිය නැවත කුණු භාජනවල පිළිවෙලකට දමලා කොසු ඉදල් ආදී උපකරණ නියමිත ස්ථානවල තැන්පත් කරලා සමාව ආයාචනය කර තමන් නොකළ වරදකට වුණත් සමාව ආයාචනය කරලා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් වැඩිහිටියන්ගෙන් එතනින් පිටත්ව යනවා. ඉතින් මේ වගේ කරුණු කාරණාවන් හින්දා උන්වහන්සේගේ ශික්ෂාකාමී බව මොනවට පැහැදිලි වෙනවා. ඉතින් මේ එදින පසුදිනයේදී සිදුවුණු මේ කාරණාවත් නිසා භික්ෂුන් වහන්සේලා රැස් වෙලා උන්වහන්සේගේ මේ ශික්ෂාකාමී බව ගැන බොහෝම වර්ණනා කරමින් කතා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙතනට පැමිණෙනකොට ඒ භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා ඔබ වහන්සේලා කුමක් සම්බන්ධවද මේ කතා කරමින් සිටියේ කියලා. ඒ වෙලාවේදී භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යවතුන් වහන්සේ අපි රාහුල ස්වාමින් වහන්සේගේ මේ ශික්ෂාකාමී බව ගැන තමයි කතා කරමින් සිටියේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පවසනවා මහණෙනි මේ රාහුලයන් මේ භවයේදී විතරක් නෙමෙයි අතීත භවවලදීත් බොහෝම ශික්ෂාකාමී බව පෙන්වපු චරිතයක් කියලා අතීත වර්තමාන සන්ධි ගලපලා අතීත කතාව ගෙනහැර පානවා ජාතක කතාවක් විදියට. අතීතයේදී රජගහනුවර මගධ අධිරාජ්‍යයක් රාජ්‍ය කරන කාලයෙහි ඒ නුදුරු වනයක මුවෙක් ලෙස බෝසතාණන් වහන්සේ උපදිනවා. ඉතින් මේ මුව රැළක එක් අයෙකු විදියට මේ බෝසතාණන් වහන්සේ ඉපදුනාම ඒ බෝසතාණන් වහන්සේගේ නැගණිය නැත්තම් මුව දෙනක්කට පුත්‍රයෙක් සිටිනවා. මුව පැටවෙක්. ඉතින් මේ මුව අම්මා තමන්ගේ පැටියට මුවෙකු විසින් ඉගෙන ගත යුතු ශිල්ප ක්‍රම ඒ කියන්නේ කෑම සොයා ගැනීමට යම්කිසි අපහසු නැත්තම් යම්කිසි අනතුරකටපත් වුනහම ඒන් මිදෙන විදිය ආදී නොයෙක් කාරණා පිළිබඳව ඉගෙන ගන්න ඕන කාරණා උගන්වන්න කියලා තමන්ගේ මේ පුත්‍රයාව නැත්තම් මුව පැටියව ඒ මුව අම්මා අරගෙන යනවා බෝසතාණන් වහන්සේ ළඟට. බෝසතාණන් වහන්සේ කියන්නේ ඒ මුව පැටියාගේ මාමණ්ඩිය. ඉතින් ගිහිල්ලා මේ මුව අම්මා බාර දෙනවා තමන්ගේ පුත්‍රයාට නැත්තම් මේ මුව පැටියට අවශ්‍ය කරන ශිල්ප උගන්වන්න කියලා. ඉතින් මේ මුව පැටියත් බොහෝම නොපමාව වැඩි කල් යවන්නේ නැතුව මුවෙක් විසින් උගත යුතු ශිල්ප ක්‍රම උපායන් බොහෝම ඉක්මනින් ඉගෙන ගන්නවා. ඉතින් ඉගෙනගෙන අවසානයේදී එක් දවසක මේ මුව පැටියා තමන්ගේ අනිත් සමාජිකයන් එක්ක ආහාර සොයමින් යද්දී අවාසනාවකට මේ මුව පැටියා උගුලකට අසු වෙනවා. උගුලකට අසු වුණාට පස්සේ මේ බව ඒ මුව පැටියා අනෙකුත් පිරිසට දන්වනවා. ඉතින් අනෙක් පිරිස බය වෙලා එතනින් පලා ගිහිල්ලා ඒ මුව පැටියාගේ අම්මට මෙන්න මේ කියන ආරංචිය ලබා දෙනවා. එනම් මුව පැටියා උගුලකට අසු වුණා දැන් කරගන්නට දෙයක් නැති වුණා කියලා. ඉතින් බොහොම කලබලයටපත් වුණු සංවේගයටපත් වුණු මේ මුව අම්මා තමන්ගේ සහෝදරයා ගාවට ගිහිල්ලා නැත්තම් අර කලින් ශිල්ප උගන්වපු මුවා ගාවට ගිහිල්ලා බෝසතාණන් වහන්සේ ගාවට මේ කතාව පවසනවා. බෝසතාණන් වහන්සේ කිසිදු කලබලයක් නැතිව ඒ නැගණියට තමන්ගේ නැගණියට පවසනවා ඔබගේ පුත්‍රයා බොහෝම හොඳින් ශිල්පයන් ඉගෙන ගත්තා, උපායන් ඉගෙන ගත්තා. ඔහු වැද්දව රවට්ටලා තමන්ගේ උපායන් භාවිතා කරලා නොබෝ කාලයකින්ම ඔබ ළඟට ඒවි බය නැතුව ඉන්න කියලා අස්වසලා පිටත් කරලා යවනවා. ඉතින් දැන් මේ උගලට අසු වෙච්ච මුව පැටියා තමන්ගේ දැන් මේ උගලෙන් බේරෙන්න බැරි බව තේරුම් අරගෙන තමන්ගේ මාමණ්ඩියගෙන් උගත ඉගෙන ගත්ත මේ ශිල්ප ක්‍රම උපාය ක්‍රම ඔක්කොම සිහිපත් කරලා
තමන්ගේ පාදයෙන් නැත්නම් කුරවලින් පස් අවුස්සලා තනකොළ උගුල්ලලා යම් කිසි කලබලයට පත් වූ ස්වභාවයක් වටපිටාවේ මතු කරලා ඒ වගේම තමන්ගේ කකුල් ආදිය බොහෝම දිගෑරලා තමන්ගේ ඉලෑට ආදිය මතු පිටට පෙනෙන ආකාරයට දක්වලා ඒ වගේම බොහෝම තමන්ගේ අසූචි මල මුත්‍රා ආදිය පිට කරලා වටේ තවරලා තමන්ගේ ශරීරය ආදී යම් මට්ටමකට තවරාගෙන හුලං ආදිය උදරයට පුරවාගෙන පිම්බුණු ස්වභාවයක් නැත්නම් ඉදුමුණු ස්වභාවයක් පෙන්වමින් ඒ වගේම තමන්ගේ උඩුනාස් කුහරයෙන් වාතය සංසරණය වෙන එක වළක්වලා යටිනාස් කුහරයෙන් නැත්නම් පොළවට වැහිලා තියෙන නාස් කුහරයෙන් හුස්ම ගැනීම නැත්නම් වාතය සංසරණය වෙන්න සලස්වලා ඇස් ආදිය මරණයට පත් වුණු මුවකුගේ ආදී විලාසයක් පෙන්වමින් බොහොම ශරීරය දැඩි බවක් ගන්වලා තද බවක් ගන්වලා මැරුණු ස්වභාවයක් පෙන්නලා එතන වැතිරිලා ඉන්නවා. ඒ වගේම නිලමැස්සෝ ආදිය වට කරගන්නවා. මොකද අසුචි මල මුත්‍රා ආදිය වටේම තියෙන හින්දා. ඒ වගේම මැරුණු ස්වභාවයක් පේන හින්දා කපුටෝ ආදී සත්වයනුත් වටේ රැස් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් සවස් කාලයේදී මුව වැද්දා ඇවිල්ලා දකින්නවා මේ ස්වභාවයන්. ඒ කියන්නේ උදරය පිම්බිච්ච, ශරීරය දැඩි වෙච්ච, ඇස් උඩ ගිහිපු, ඒ වගේම නිලමැස්සන් විසින් වසාගත්ත මේ මුවාව දැකලා ඒකාන්තයෙන්ම මේ මුවා නම් බොහෝම කලින් ඒ කියන්නේ උදය කාලයේදීම උගුලට අහු වෙලා දැන් බොහෝ වේලාවක් ගත වෙච්ච හින්දා කුණු වෙන්නට ගිහිල්ලා තියෙන ශරීරයක්, කුණු වෙන්න ගිහිපු මෘත ශරීරයක් කියලා වටහාගෙන දැන් මේක ප්‍රමාද වෙන්න හොඳ නැහැ, මෙතනදිම මේ මුවාව කපලා මස් කරලා රැගෙන යනවා කියලා තීරණයකට ඇවිල්ලා ඒ උගුලෙන් මේ පාදය නැත්තම් මේ මුවාව මුදවලා ගස්වල කොළ අතු ආදිය කපන්නට සූදානම් වෙනවා. ඉතින් දැන් උගුලෙන් මිදුණු මේ මුව පැටියා ඒ බව දැනගෙන වෙරවීරිය අරගෙන වාතයේ වේගයෙන් එතනින් පලා ගිහිල්ලා තමන්ගේ මව වෙත නැත්තම් තමන්ගේ මුව පිරිස වෙත එකතු වෙනවා. ඉතින් මේ බව දක්වමින් තථාගතයන් වහන්සේ එකල මේ මුව පැටියා ලෙස ඉපදුනේ මේ අද දින රාහුල ස්වාමින් වහන්සේ බවත් ඒ මුව පැටියාගේ මව නැත්තම් මුව දෙන විදියට ඉපදුනේ අද දින උත්පලවන්නා තෙරණින් වහන්සේ බවත් මුවා ලෙස තමන් වහන්සේ ඉපදි සිටි බවත් පෙන්නලා අතීත වර්තමාන සන්ධි ගලපලා රාහුල ස්වාමින් වහන්සේගේ පෙර භවවල ශික්ෂාකාමී බවත් හුවා දක්වමින් ජාතක කතාව අවසන් කරනවා. මේ ජාතක කතාව සඳහන් වෙන්නේ තිප්පලත්තමික ජාතක කතාව ලෙස ජාතක පොත් වහන්සේ තුල. ඉතින් මෙන්න මේ කියන ශික්ෂාකාමී භව නැත්තම් සීලයට කැමැති බව, Taman සමාදන් වෙලා ඉන්න සීලයට නැත්තම් Taman මොනවා හරි වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙස් වලට අවනත වන බව, අනුකූල වන බව, මේ ශික්ෂාකාමී බව කියන එක රාහුල ස්වාමින් වහන්සේගේ චරිතයෙන් මේ ජාතක කතාව තුළින් පැහැදිලිව පේනවා. ඉතින් ශික්ෂාකාමී බව ගැන ගත්තාම සීලය සම්බන්ධයෙන් පමණක් නොවේ. Taman වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙස් ආදියත්, ඒ වගේම Taman සමාජයේ Taman හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් Tamanට ලැබෙන උපදෙස් ආදිය ගුරුවරුන්ගෙන්, තමන්ගේ මව්පියන්ගෙන්, අනෙකුත් වැඩිහිටි ඥාතීන්ගෙන්, හිතමිතුරන්ගෙන් මේ සැමට අනුකූල වීම තමයි ශික්ෂාකාමී බව කියලා. ඒකේ වැඩි දියුණු වෙච්ච අවස්ථාවක් තමයි සීලය කියලා කියන්නේ. ඉතින් මේ රාහුල ස්වාමින් වහන්සේගේ ජීවිතයේ මේ සීලය නැත්නම් ශික්ෂාකාමී බව කියන එක බොහෝම ඉහළින් තියුණු ලක්ෂණයක්, ආදර්ශවත් චරිතයක්. ඉතින් මේ සීලය ගැන කතා කරාම අපේ ජීවිතවලටත් මේ ශික්ෂාකාමී බව නැත්නම් සීලවන්ත බව බොහෝම වැදගත් වෙනවා. ඉතින් මං මේ දේශනාවට මාතෘකා කරන්නට යෙදුණු මාතෘකා ගාථාවේ සඳහන් වෙන්නේ, ඒකේ මුලදී සඳහන් වෙන්නේ සෝබන්තේවන්න රාජානෝ මුත්තා මණි විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා. ඒ කියන්නේ යම්සේ මේ සිල්වත් ගුණ වලින් පිරුණු, සිල් ගුණයෙන් බැබලෙන්නා වූ, සිල් ආභරණ වලින් බැබලෙන්නා වූ යතිවරයන් වහන්සේලා සමාජයේ යම්සේ ගෞරව බහුමානයට පාත්‍ර වෙයිද,
ඒ මුතු ආභරණ රාජාභරණ ආදියෙන් සැරසුණු රජවරු ඒ තරම් සැරසීමකට නැත්තම් අලංකාර භාවයට ගෞරව බහුමානයට පාත්‍ර වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි ගාථාවේ තේරුම. ඒ වගේම අත්තානුවාදාදී භයං විද්ධංසයති සබ්බසෝ ජනේති කිත්තිං හාසංච සීලං සීලවතං සදා. ඉතින් මේක කියවෙන්නේ මේ සීලය රකින්න කෙනා නැත්නම් ශික්ෂාකාමී පුද්ගලයා අත්තානුවාදී සතර වැදෑරුම් වූ බය දුරු කරලා සෑම කල්හිම කීර්තිය යසස ආදියත් සැපතත් සෑම කල්හිම සලසා ගන්න. මේ සීලයේ තියෙන ආනිසංසයන් සහ විපාකයන්. ඉතින් සීලය ගත්තාම අපගේ ජීවිතයට බොහෝ වටිනා කියන ගුණාංගයක් පුරුදු කළ යුතු ගුණාංගයක්. මොකද සීලය තමයි මේ ශාසනයේ පදනම වෙන්නේ. සීලයක් වඩන්නේ නැති කෙනෙකුට එතනින් එහාට සමාධීන් ප්‍රඥාවන් ආදිය වැඩෙනවා කියන එකක් මේ ශාසනයේ පෙන්වන්නේ නැහැ. ඉතින් මේ සීලය හරියට රකින්න කෙනෙක්ට තමයි සමාධීන් නැත්තම් විදර්ශනා ඥානයන් උපදින්නේ. ඒ වගේම මෙන්න මේ කියන සීලය තමයි සිහියට උපකාරී වෙන්නේ. මොකද මේ ශාසනයෙහි තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන බොහෝ සීලයන් තියෙනවා. සාමාන්‍ය පන්සිල්, අටසිල්, දසසිල් වලින් එහාට අධිසීල සංඛ්‍යාත උපසම්පදා ශීලය, ඊට පසු දුතාංග සමාදානයන්, තුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, රතවිනීත ප්‍රතිපදා, මහා අරිවංශ ප්‍රතිපදා ආදී නොයෙකුත් සීල ප්‍රතිපදාවන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ කුමක් සඳහාද? මේ සසර ගමන නැත්තම් මේ කෙලෙස් තවලා කෙලෙස් දුරු කරලා නිර්වාණය සාක්ෂාත් කිරීමේ බලාපොරොත්තුවෙන් මහන්සි වෙන්නා වූ වෙහෙසවන්නා වූ අයගේ පුද්ගලයන්ගේ පහසුව පිණිස. නැත්තම් කෙටි කාලයකින් කෙලෙස් දුරු කරලා අරහත්වයට හෝ අනිකුත් මාර්ගඵල අධිගමයන්ට පත්වෙන්නට පහසුව සැලසීම පිණිසයි මෙවන් වූ ප්‍රතිපදා රාශියක් බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාරන ලද්දේ. ඉතින් තමන් සමාදන් වෙලා තියෙන සීලය පංචශීලය හෝ වේවා, අටසිල් හෝ වේවා, නවාංග උපෝසත සීලය හෝ වේවා, දස සීලය හෝ වේවා, භික්ෂූන් වහන්සේලා නම් උපසම්පදා ශීලය හෝ වේවා, දුතාංග සමාදන් වෙලා ඉන්න භික්ෂුවක් වේ නම් ඒ දුතාංග හෝ වේවා, තමන් සමාදන් වෙලා ඉන්න යම් හෝ සිල් පදයක් ශික්ෂාවක් තිබෙනවා නම් ඒවා බොහෝම කැපවීමෙන් උනන්දුවෙන් රැකීම තමයි ශික්ෂාකාමී බව. එයයි සීලය. ඉතින් මෙන්න මේ කියන සීලය බොහෝ විට විසුද්ධි මාර්ගයේ දක්වනවා නොයෙකුත් කාරණා හින්දා කෙලවර වෙන්න පුළුවන්. සමහර ඒවා දක්වනවා ආකාර පහක්. ඒවා ධන පරියන්ත, යස පරියන්ත, ඥාති පරියන්ත, අංග පරියන්ත හා ජීවිත පරියන්ත. ඒ කියන්නේ කෙනෙකුගේ සීලය ධනය ලැබුණකම් විතරයි. කියන්නේ ධනය හින්දා තමන්ගේ සීලය අතහරිනවා, සීලය කඩනවා. යා සමහර අයෙකු ධනයටත් වඩා තමන්ගේ කීර්තිය නැත්නම් ජනප්‍රියත්වය, තමන්ගේ තියෙන ප්‍රසිද්ධත්වයේ හින්දා සීලය එතනින් අවසන් කරනවා. ඒ වගේ සමහර කෙනෙක් ඥාතියෙකුට ව්‍යසනයක් පැමිණුනහම නැත්නම් ඥාතියෙක් හින්දා තමන්ගේ සිල් බිඳ ගන්නවා. සමහර කෙනෙක් තමන්ගේ අංගයක් නැත්නම් අතක්, පයක්, ඇඟිල්ලක් මොකක් හරි ශරීර අංගයක් හින්දා තමන්ගේ සිල් කඩා ගන්නවා. සීලය අතහරිනවා. සමහර කෙනෙක් ජීවිතයට අන්තරායක් පැමිණුනහම ඒ ජීවිත අන්තරාය හින්දා සීලය අතහරිනවා. ඉතින් මේක තමයි සීලේ පරියන්ත භාවය. ඉතින් මේකේ උත්කෘෂ්ඨ භාවය වෙන්නේ ජීවිතයට අන්තරායක් පැමිණියන් තමන්ගේ සීලය අත නොහරින බව. ජීවිත පරියන්ත සීලයකටත් එහා ගිහිපු ජීවිතේ පරදුවට තියලා තමන්ගේ සීලය රකින්න බව. මේ බවට මම පොඩි කතා ප්‍රවෘත්තියක් පෙන්වන්නම්. මේක විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් වෙන කාරණයක්. එකල ශ්‍රී ලංකාවේ වැඩ සිටියා මහාතිස්ස තෙරුන් කියලා ස්වාමින් වහන්සේ නමක්. එකල දුර්භික්ෂ කාලයක් තිබුණේ. මේ දුර්භික්ෂ කාලයේදී මේ ස්වාමින් වහන්සේ දවස් 7ක් කිසිදු ආහාරයක් නැතුව බොහෝම වෙහෙස වෙලා, මහන්සි වෙලා ආහාරයක් නැතිකම හින්දා ආහාරයක් සොයාගෙන මාර්ගයේ වඩිනවා. මේ මාර්ගයේ වැඩලා මේ අඹ ගහක් දකිනවා. අඹ වලින් පිරිච්ච, ඒ වගේම අඹ ගහ යටත්
බොහෝම අඹ ඵල විසිරිච්ච අඹ ගහ. උන්වහන්සේ පැමිණිලා දැන් කවුරුත් නැහැ මේ අඹ ගහ ළඟ. ඉතින් භික්ෂුන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා කිසියම් කෙනෙකු විසින් පිළිගන්වන්නේ නැති කිසිදු ආහාරයක් Tamanට ආහාරයට ගන්නට බෑ. එහෙම වුණොත් එයින් පචිතය වැතක් වෙනවා. ඉතින් මේකෙන් හින්දා උන්වහන්සේ තමන්ගේ ජීවිතය පවා දැන් නැති වෙන්නට පුළුවන්. දවස් 7ක් ආහාර නොගත්ත හින්දා. නමුත් තමන්ගේ සීලය පිරිසිදුභාවය තමන් තියාගෙන සිල්වත්භාවය ආරක්ෂා කරගෙන අඹ ගහ ළඟ වැඩ ඉන්නවා කවුරු හරි කෙනෙක් එනකම්. එතනින් යන එක් උපාසක මහතෙක් මේ බව දැකලා උන්වහන්සේගේ ශරීරයේ දුර්වල බවක් දැකලා ඒ වෙලාවෙම අඹ ගෙඩි කීපයකින් අඹ පානයක් යුෂයක් සාදලා උන්වහන්සේට පොවනවා. ඊට පස්සේ උන්වහන්සේගේ තියෙන ශරීරයේ දුර්වල බව දැකලා තමන්ගේ කරමතින්ම උන්වහන්සේව රැගෙන යනවා. ඉතින් මේ කරමතින් වඩින ස්වාමින් වහන්සේ සිහිපත් කරනවා මේ පුද්ගලයා අදමයි මම දැක්කේ. මේ මගේ අම්මා නෙවෙයි. මේ මගේ තාත්තා නෙවෙයි. මගේ ඥාතියෙක්වත් නෙමෙයි. මම මොහුට කිසිදු උපකාරයක් කරලත් නැහැ. ඉතින් මොහු මට අඹ යුෂයක් අඹ පානයක් සකස් කරලා දීලා මාව ආරක්ෂා කරන්නට මාව කරමතින් මේ රැගෙන යන්නේ මගේ සිල්වත් බව හින්දා. එහෙම කියලා තමන්ගේ සීලය ස්මරණය කරලා තමන් ජීවිතය අවසන් වන තැනට පත් වුණත් තමන්ගේ සීලය අපිරිසිදු කරගත්තේ නැති බව සිහිපත් කරලා බොහෝම ප්‍රීතිය පාදක කරගෙන ඒ උපාසක මහතාගේ කරමතින් වඩිද්දිම අරහත්වයට පත් වෙනවා. අරහත් භාවය සාක්ෂාත් කරනවා. ඒ වගේම තවත් කතාවක් තිබෙනවා ලංකාවාසී මහතෙරුන් වහන්සේ කෙනෙක් හිටියා පිංගල බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේ කියලා. ඉතින් එක් උපාසක මහතෙක් සිල්වත් උපාසක මහතෙක් මේ පිංගල බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේගෙන් පන්සිල් ලබාගෙන පන්සිල් සමාදන් වෙලා පිටත් වෙලා යනවා. ඔහු ගොවියෙක්. ඔහු තමන්ගේ ගවයන්ට කෑම පිණිස අතහැරලා නැවත එකතු කරලා බලද්දී එක හරකෙකුගේ නැත්නම් එක ගොනෙකුගේ අඩුවක් දකිනවා. ඉතින් ඒ ගුණාව සොයන්නට මේ උපාසක මහතා කැලයට පිටත් වෙලා යනවා ඒ ගුණා සොයා ගැනීමේ අරමුණ ඇතිව. ඉතින් එහිදී අවාසනාවන්ත ලෙස එම උපාසක මහතා පිඹුරෙකුට අසු වෙනවා. දැන් පිඹුරා ක්‍රමක්‍රමයෙන් මේ ඒ උපාසක මහතාව වෙලා ගන්නවා. ඉතින් නමුත් මේ උපාසක මහතාගේ අතේ තියෙනවා කැත්ත. ඉතින් තමන්ගේ අතේ තියෙන කැත්තෙන් කැතිපහර කීපයක් මේ පිඹුරට ගැහුවනම් පිඹුර මරණයටපත් වෙනවා. තමන්ට පිඹුරගෙන් මිදෙන්නට පුළුවන්. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් මේ කියන පිඹුරා තමාව වෙලා ගන්නකොට පළවෙනි පාරට බලනවා මේ කැත්ත ඔසවලා මේ පිඹුරට පාරක් ගහන්න. ඒ වෙලාවේදී ස්මරණය කරනවා තමන් බුද්ධ රක්කිත ස්වාමින් වහන්සේ වගේ උත්තමයෙක්ගෙන් තමයි පන්සිල් ගත්තේ. ඉතින් මේ වගේ පන්සිල් අරගෙන මට සුදුසු නැහැ මේ වගේ අකුසලයක් කරන්න ප්‍රාණඝාතයක් කරන්න. එහෙම සිහිපත් කරලා ඒ උපාසක මහත්තයා කැත්ත පොඩ්ඩක් පැත්තකට කරනවා. දෙවෙනි වතාවටත් හිතෙනවා. මොකද එන්න දැන් වේදනාව වැඩි වෙනවා. තව මොහොතකින් සම්පූර්ණයෙන්ම වෙලා ගත්තට පස්සේ තමන්ගේ හැට සැකිල්ලම සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් කරගන්න පුළුවන් මේ පිඹුරට. ඉතින් දෙවෙනි පාටත් එසෙව්වහම අර විදියටම තමන්ට මේක සුදුසු නැහැ කියලා කැත්ත පහලට දානවා. තුන්වෙනි වතාවෙත් හිතෙනවා. දැන් කැත්ත ඔසවලා කල්පනා කරනවා මට මේක සුදුසු නැහැ. පන්සිල් කියන එක සමාදන් වෙලා ඉන්නේ. මගේ සීලය අපිරිසිදු වෙනවා මේ ප්‍රාණඝාතය කළොත්. දැන් කැත්ත අතේ තියෙනකන්නේ මේක හිතෙන්නේ. එහෙම කියලා කැත්ත වීසි කරනවා. කැත්ත වීසි කරාට පස්සේ ඒ උපාසක මහත්තයා කැත්ත වීසි කරන්නේ තමන්ගේ ජීවිතය අතහැරලා. සීලය උත්කෘෂ්ඨ ලෙස සලකලා සීලය පිරිසිදු මට්ටමින් තියාගන්න ජීවිතය අතහරිනවා. ඒ කැත්ත වීසි කරන මොහොතේම මොකද වෙන්නේ? ඒ පිඹුරා ඒ උපාසකයව අතහැරලා පිටත් වෙලා යනවා. තවත් කතා ප්‍රවෘත්තියක් තියෙනවා මේක සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකාය ටීකාවේ සම්මාදිට්ඨි සූත්‍ර වර්ණනාවේ. එහිදී ලංකාවේ ජීවත් වෙච්ච චක්කන කියලා උපාසක මහතෙක් ගැන, ඒ කියන්නේ තරුණ වයසේ සිටි උපාසකයෙක්, ඔහුගේ මවට දැඩි රෝගයක් වැළඳිලා ඒ රෝගාතුර වෙච්ච හින්දා වෛද්‍යවරයාගේ උපදේශය තමයි මෙයාට මාංශයක් නැත්නම් හාවෙකුගේ මාංශයක් අනුභව කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් දැන් මෙයාගේ වැඩිමහල් සොයුරා මෙයාව පිටත් කරනවා හාවෙකුගේ මාංශයක් අරගෙන එන්න කියලා. ඉතින් දැන් මේ චක්කන
පිටත් වෙලා ගිහිල්ලා හම්බ වෙනවා මොහුට උගුලකට අහුවෙලා ඉන්න හාවෙක්. ඉතින් මේ උගුලකට අහුවෙලා ඉන්න හාව දැකලා කල්පනා කරනවා තමන්ගේ සීලය ගැන. ඉතින් තමන්ගේ අම්මාගේ ජීවිතය බේරගන්න තවත් ජීවිතයක් නැති කරන එක සුදුසු නැහැ. සීලය අපිරිසිදු වෙනවා. ඒක හින්දා මොකද කරන්නේ? ඒ හාවව මුදවලා අරිනවා උගුලෙන්. නැවත හිස් අතින් එන තමන්ගේ බාල සොහොයුරා දැකපු වැඩිමහල් සොහොයුරා බොහෝම පරුෂ වචනෙන් බයිනවා. තමන්ගේ අම්මට සුව කරගන්න තිබුණු අවස්ථාව නැති කරගත්තා කියලා. ඒ වෙලාවේදී ඒ චක්කන තමන්ගේ අම්මා ගාවට ගිහිල්ලා සිහිපත් කරනවා තමන්ගේ සීලය ගැන. තමන්ගේ සීලය පිරිසිදුයි. තමන් අම්මගේ ජීවිතය වෙනුවෙන්වත් සතෙකුගේ ජීවිතය තොර කරේ නැහැ. ප්‍රාණඝාතය කරේ නැහැ. ඒ සත්‍යානුභාව බලයෙන් තමන්ගේ මව සුවපත් වේවා කියලා. ඉතින් මේ කියන සත්‍යානුභාව බලයෙන් ඔහුගේ සීලය පිරිසිදු නිසා ඒ මවගේ රෝගාබාධය සුවපත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කතාපුවත් වලින් තේරෙනවා දැන් මේ චක්කන තමන්ගේ ඔහු සත්පුරුෂයෙක්. ඉතින් අසත්පුරුෂයෙකුට තමන්ගේ දෙමව්පියන්ට නැත්තම් අම්මට තාත්තට සලකන්නේ නැතුව ඉන්නවා කියන එක තරම් අපහසු දෙයක් නෙවෙයි අසත්පුරුෂයෙකුට. නමුත් මේ චක්කන කියන්නේ සත්පුරුෂයෙක්. හිතන්නට එපා සත්පුරුෂයෙකුට මොනම කාරණයක් හින්දාවත් තමන්ගේ අම්මට තාත්තට සලකන්නේ නැතුව ඉන්න එක ලෙහෙසි දෙයක් කියලා. ඒක බොහොම අපහසු දෙයක්. සීලයක් ගුණයක් පුරන කෙනෙකුට තමන්ගේ අම්මට තාත්තට සලකන්නට නොලැබෙනවා කියන එක බොහොම අපහසු කාරණයක්. නොසලකා ඉන්නට බෑ. ඒක බොහොම අපහසුවෙන් තමයි සිදු කරන්නට වෙන්නේ. නමුත් මේ චක්කන තමන්ගේ අම්මාගේ ජීවිතය බේරගන්නට පුළුවන්කම තියුණ හාවෙක් මරලා. නමුත් තමන්ගේ අම්මගේ ජීවිතයට වඩා අම්මාව තියෙන තැනට වඩා තමන්ගේ සීලය උසස් තැනක තියලා අම්මගේ ජීවිතයට වඩා තමන්ගේ සීලයේ පිරිසිදු භාවය ගැන සලකලා අම්මගේ ජීවිතය අතහරිනවා. ඒක සත්පුරුෂයෙකුට ලේසි කාර්යයක් නෙවෙයි. හිතන්න එපා ඒක පහසුවෙන් කරන්නට ඇති කියලා. ඒක බොහොම අපහසුවෙන් කරන්නේ මොකද සිල්වත් ගුණවත් කෙනෙක්. ඒක තමන්ගේ සීලයට තියෙන ගෞරවය හින්දාමයි කරේ. ඉතින් තමන්ගේ ඥාතියෙක් ළඟම ඥාතියෙක් වෙත තමන්ගේ මව හින්දවත් නැත්තම් අර තමන්ගේ මවගේ ජීවිතයේ හින්දවත් තමන්ගේ සීලය කිලිටු කරගත්තේ නැහැ. ඉතින් එබඳු සීලයට තියෙන ගෞරවයක් තියෙන කෙනෙකුගේ සත්‍යානුභාව බලයෙන් සත්‍යක්‍රියා බලයෙන් මව සුවපත් බවට පත් වෙනවා කියන එක ඊතරම්ම පුදුම විතු කාරණාවකුත් නෙමෙයි. ඉතින් ඒ වගේ සීලයක් ආරක්ෂා කරපු අය හිටපු දිවයිනක් මේක රටක් මේක. මේ භික්ෂුන් වහන්සේලා නෙමෙයි මේ ගිහි අය. ගිහි උපාසක මහත්තුරු. මේ රටේ අපි ඔබ උපදිලා ඉන්න රටේ හිටපු පුද්ගලයන් සිල් රැකපු හැටි. කලින් කතා ප්‍රවෘත්තියේ වගේම භික්ෂුන් වහන්සේලා දෙනමම තමන්ගේ ජීවිතය කෙලවර කරන්නට යද්දිත් කෙලවර වෙන්නට යද්දිත් ජීවිතය පරදුවට තියලා තමන්ගේ සීලය ආරක්ෂා කරා. ඒත් මේ ලංකාවෙම ඉපදිච්ච ස්වාමින් වහන්සේලා. ඉතින් ඒක හින්දා අපි ආදර්ශයට ගන්න ඕනේ මේ වෙනත් රටවල කතා ප්‍රවෘත්ති නෙමෙයි. මේවා අට කතා සාහිත්‍ය සඳහන් වෙලා සත්‍ය කතා ප්‍රවෘත්ති. ලංකාවේ සත්‍ය ලෙසම සිද්ධ වෙච්ච සිද්ධි. ඉතින් මේ වගේ කතා ප්‍රවෘත්ති වලින් අපිට පේන්න තියෙනවා සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා විසින් මේ සීලය කොතැනක තියලාද මේ ගෞරව කරේ. කැප වෙලා කටයුතු කරේ. ඒ ශික්ෂාකාමී භව කියන එක කොතන තියුණු දෙයක්ද කියලා. ඉතින් මේ කියන තමන්ගේ අර ධන පරියන්ත, යස පරියන්ත, ඥාති පරියන්ත, අංග පරියන්ත, ජීවිත පරියන්ත කියන එක පරියන්තයකටවත් කෙලවරකටවත් නොවැටි තමන්ගේ ජීවිතයත් කෙලවර වෙන්නට තබලා සීලය රැකපු උත්තමයන්. උපාසක අය සහ භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පනවන ලද්දා වූ නැත්තම් මේ ශාසනයේ පෙන්වලා දුන්නු සීලය වැඩිීමේ ප්‍රතිපදා ගොඩාක් තියෙනවා. ඒවයින් කිහිපයක් තමයි මා සිහිපත් කරන්නට යෙදුනේ රත විනීත පටිපදාව නැත්තම් නාලක ප්‍රතිපදාව, ඒකටම කියනවා මෝණීය ප්‍රතිපදාව කියලා. ඒ වගේම තුවටක ප්‍රතිපදාව, මහා ආර්යවංශ ප්‍රතිපදාව, ඒ වගේම දුතාංගයන්. ඉතින් මේ කාරණා අතුරින් නාලක ප්‍රතිපදාව කියන එකත් බොහොම වැදගත් ප්‍රතිපදාවක්. ඒක යම් කිසි බුද්ධ ශාසනයක රකින්න පුළුවන් එක පුද්ගලයෙකුට එක ස්වාමින් වහන්සේ කෙනෙකුට විතරයි. ඒක තමයි ඒකේ තියෙන සුවිශේෂීත්වය.
බුද්ධ ශාසනයක දෙදෙනෙකු මේ මෝනීය ප්‍රතිපදාව නාලක ප්‍රතිපදාව රකින්නේ නැහැ. මේ මෝනීය ප්‍රතිපදාව මේ අපගේ සම්බුද්ධ ශාසනය රැක්කේ පූර්ණය කරන ලද්දේ නාලක ස්වාමින් වහන්සේ විසින්. මේ නාලක ස්වාමින් වහන්සේ කියලා කියන්නේ අසිත තවුසගේ අපේ බෞද්ධ සාහිත්‍යයේන අසිත තාපසයන්ගේ නැගණියගේ පුත්‍රයා. මේ නාලක කුමරුවන් සත් 80ක් කෝටියක ධනයකට උරුමකාරී. ඉතින් අසිත තාපසයන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ උත්පත්තියෙන් පස්සේ දැනගන්නවා තමන්ගේ නුවණ මගින් තමන්ගේ සමාධින් මගින් දකිනවා තව අවුරුදු 35කින් ඒකාන්තයෙන්ම මේ සිදුහත් කුමාර සිද්ධාර්ථ කුමාරයන් බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා කියලා. එහිදී සතුටටපත් වෙනවා. ඒ වගේම සංවේගයටපත් වෙනවා. ඒ වනතුරු තමන්ට ජීවත් වෙන්න නොහැකි වන නිසා. මෙහිදී ඒ සංවේගයටපත් වෙච්ච මේ අසිත තාපසයන් තමන්ගේ නැගණියගේ පුත්‍රයා ගාවට ගිහිල්ලා කියනවා පුත්‍රය මේ සිද්ධාර්ථ නම් බෝසතාණන් වහන්සේ ඉපදිලා ඉන්නේ. තව අවුරුදු 35කින් උන්වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා. මාහට එය උන්වහන්සේ මුණ ගැහෙන්නට හැකියාවක් නැහැ. ඔබට සමහර විට හැකියාවක් තිබේවි උන්වහන්සේ මුණ ගැහිලා ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නට. එහෙම කියලා ඒ අසිත තාපසයන් නාලක කුමරුවන්ට උපදෙස් දෙනවා ඔබ උන්වහන්සේ බුද්ධත්වය ලබනකම් ගිහිගේ හිටියොත් සමහර විට ඔබට අවස්ථාවක් නොලැබී යාවි උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්නට. ඒක හින්දා අදම ඔබ පැවිදි වන්න උන්වහන්සේගේ බුද්ධත්වය සාක්ෂාත් කරන තුරු. ඉතින් නාලක කුමරුවනුත් හිතනවා තමන්ගේ මාමණ්ඩිය වන අසිත තාපසයන් තමන්ට කවදාවත් අනර්ථයක් කියන්නේ නැහැ. මේ කියන්නේ අවුරුදු 35කට එහා පැත්තේ සිද්ධ වෙන කාරණයක් ගැන. ඉතින් උන්වහන්සේ ශික්ෂාකාමී බව හින්දා මේ සීලයට නැත්තම් තමන්ගේ වැඩිහිටියාගේ අවවාදයට අනුගත වීමක් විදියට එදිනම තමන්ගේ ඒ 80 කෝටියක් ධනය අතහැරලා හිමාලයට ගිහිල්ලා තාපස ප්‍රවෘජාවෙන් පැවිද්දත්වය ලබා ගන්නවා. ඉන්නවා දැන් මේ අද දින පැවිදි වෙන්නේ තව අවුරුදු 35කින් බුදු වෙන ඒ සත්පුරුෂයන් වහන්සේ වෙනුවෙන්. තමන්ගේ අසිත තාපසයන් වන මාමණ්ඩියගේ කතාව විශ්වාස කරලා. දැන් අද අපි එහෙම දෙයක් කරයිද? කවුරු හරි අපේ ළඟම ඥාතියෙක් ඇවිල්ලා අපට කිව්වොත් එම තව අවුරුදු 35කින් මෙන්න මේ දෙයක් වෙනවා. ඒ වෙනුවෙන් මෙන්න මේ කියන විදිහේ තීරණයක් ගන්න කියලා අපි මේ දේ කරනවාද කියලා හිතලා බැලිය යුතු කාරණයක්. නමුත් නාලක කුමරුවන් එදිනම තාපස ප්‍රවෘජාවෙන් පැවිද්දත්වයට පත් වෙනවා. පැවිදි වෙලා අවුරුදු 35ක් හිමාලයේ වැඩ වාසය කරනවා. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන දවසක එය මට දැනගන්නට ලැබේවා කියන අදිෂ්ඨානය ඇතිව. උන්වහන්සේ මෙලෙස අවුරුදු 35ක් ගත කරලා බෝසතාණන් වහන්සේ පංචමාරයන් දමනය කරලා බුද්ධත්වය මහා බෝබැඳදී සාක්ෂාත් කරනවා. එහිදී මේ බුදුරජාන් වහන්සේගේ බුද්ධත්වය දැනගත්ත දේවතාවන් ඒ බව මේ නාලක තාපසයන් වහන්සේගේ කැමති දේවතාවන් වහන්සේලා ගිහිල්ලා සැල කරනවා. ඉතින් බොහොම සතුටටපත් වෙලා නාලක තවුසානන් වඩිනවා තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් බුදුරජාන් වහන්සේ මේ වන විට පළවෙනි ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරලා දවස් 7ක් ගෙවිලා තියෙනවා. දවස් 7ක් ගෙවුණු තැන බුදුරජාන් වහන්සේ දකිනවා මේ සම්බුද්ධ ශාසනයට විශේෂ චරිතයක් වන මෝනීය වත පුරන්න පුළුවන් හැකියාවක් තියෙන මෝනීය වත පුරලා අවසානයේදී රහත්භාවය ලබා ගන්න ඒ උතුම් පුරුෂයෙක් තමන් මුණ ගැහෙන්න එනවා කියලා. ඉතින් උන්වහන්සේ ඒකට සූදානමින් ඉසිපතනේ තමන්ගේ ධර්මාසනයේහි වැඩ ඉන්නවා. ඉතින් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ 7 වෙනි දවසේ මේ නාලක තාපසයන් බුදුරන් වහන්සේ සොයාගෙන ඇවිල්ලා බුදුරන් වහන්සේ දැකපු ගමම්ම බුද්ධ රූප ශ්‍රීය දැකීමෙන්ම උන්වහන්සේ නම් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙලා කියලා සැක දුරු කරගෙන බුදුරන් වහන්සේගෙන් විමසනවා තමන්ට මෝනීය වත දේශනා කරන්න කියලා. අඤ්ඤාත මේ තං වචනං අසිතස්ස යථා තතං තන්තං ගෝතම පුච්චාමි සබ්බ ධම්මාන පාරගුම් අනගාරි උපේතස්ස භික්ඛාචරියං ජිගින්සතෝ මුනි ප්‍රභූහි පුට්ටෝ මෝනෙය්‍යං උත්තමං පදං. මේ විදියට බුදුරන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාහට මේ මෝනෙය්‍ය වත
දේශනා කරන්නට මම කැමති එය අසලා පුරන්නට. ඉතින් බුදුරන් වහන්සේ දන්නවා මේ හැකියාවක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් මෝනීය වත ඒ අකුරක් නෑරම ඒ විදිහටම පිළිපදින කෙනෙක්. ඉතින් බුදුරන් වහන්සේ පෙන්නනවා මෝනෙය්‍යං තේ උපඤ්ඤිස්සං දුක්ඛරං දුරබි සම්භවං හන්දතේ නම් පවක්කාමි සන්තම් භස්සු දල්හෝ භව. බුදුරන් වහන්සේ කියනවා මේ මෝනීය වත කියන්නේ එතරම් පහසු දෙයක් නෙමෙයි, බොහොම දුෂ්කර, බොහොම දුකසේ පුරන්නට වුණු පිළිවෙතක්. ඉතින් ඊට පස්සේ බුදුරන් වහන්සේ පෙන්නනවා මේ මෝනීය වත පුරන්න උන ආකාරය. මෝනීය වත පුරන්න ඕන ආකාරය දැනගෙන මේ නාලක තාපසයන් වහන්සේ පැවිද්ද ලබාගෙන බුදුරන් වහන්සේගෙන් දැන් නාලක ස්වාමින් වහන්සේ පිටත් වෙලා යනවා නැවත මෝනීය වත පුරන අදහසින්. ඉතින් මෝනීය වත කියන එක මේ ශාසනයේ ඉතාමත් වැදගත් ප්‍රතිපදාවක්. ඒක පුරන්න පුළුවන් මේ ශාසනයක සම්බුද්ධ ශාසනයක එක්කෙනෙකුට විතරයි. ඉතින් මේ කියන මෝනීය වත පුරන කෙනෙකු උත්කෘෂ්ඨ වශයෙන්ම පිරුවොත් එහෙම ඒ මෝනීය වත පුරන ඒ පුද්ගලයාට ජීවත් වෙන්න පුළුවන් මාස 7ක් විතරයි උපරිම වශයෙන්. ඊට පස්සේ අපවත් වෙන්න වෙනවා, නැත්නම් පිරිනිවන් පාන්න වෙනවා. ඒක මධ්‍යම ප්‍රතිපදා මධ්‍යම විදියට පුරනවා නම් උත්කෘෂ්ඨ නොවන මට්ටමින් ඔහුට අවුරුදු 7යි ජීවත් වෙන්න පුළුවන්. ඒක ලිහිල් භාවයකින් පුරනවා නම් ඔහුට අවුරුදු 16යි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අපගේ මේ නාලක ස්වාමින් වහන්සේ කියන්නේ ඒක උත්කෘෂ්ඨ විදියටම පුරපු ස්වාමින් වහන්සේ නම. ඒකින්ද උන්වහන්සේ ඒක පුරපු හැටිත් සඳහන් වෙනවා. උන්වහන්සේ මේ මෝනීය වත පුරනවා නම් එක ගමක දෙපාරක් පිණ්ඩපාතේ වඩින්න බෑ. එක ගමක ජීවිත කාලයටම එක පාරයි. ඒ වගේම එක කැලෑවක දෙපාරක් රාත්‍රිය ගත කරන්න බෑ. ජීවිත කාලෙටම එක කැලෑවක එක වනයල හැබක එක දවසයි ඉන්න පුළුවන්. එක රුක්ෂ මූලයක පවා දවස් දෙකක් ගත කරන්නට බැහැ. ඉතින් ගස් මුලෙන් ගස් මුලට වනලැහැබෙන් වනලැහැබට ගමින් ගමට දවසින් දවස අලුත් තැනකට තමයි ජීවත් වෙන්න වන්නේ. ඒක බොහොම දුෂ්කර ප්‍රතිපදාවක්. ඉතින් දුතංගවලටත් වඩා බොහොම දුෂ්කර කාර්යයක්. දුතංගයක් රකින්නටත් වඩා. ඉතින් අපගේ මේ නාලක ස්වාමින් වහන්සේ ඒ වත ඒ ආකාරයෙන්ම පිරුවා. පුරලා ඒක බොහොම කෙලෙස් තවන ප්‍රතිපදාවක්. ඉතින් උන්වහන්සේ අරහත්වය සාක්ෂාත් කරනවා. ඉතින් උන්වහන්සේ ඒක උත්කෘෂ්ඨ විදියටම පුරපු හින්දා උන්වහන්සේට ජීවත් වෙන්න ලැබෙන්නේ මාස 7යි. ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේ මුණ ගැසීමෙන් පස්සේ මාස 7යි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් උන්වහන්සේ තමන්ගේ රහත්භාවය සාක්ෂාත් කරලා බලනවා තමන්ගේ ආයු සංස්කාර මාස 7කට වඩා නැහැ. ඉතින් ආයු සංස්කාරය අවසන් වෙන මොහොතේදී දවසේදී උන්වහන්සේ බොහොම පිරිසිදු වෙලා තමන්ගේ සිවුරු ආදිය පිරිසිදු කරලා පොරවගෙන තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ ඉන්න දිශාව සිහිපත් කරලා ඒ දෙසට පසඟ පිහිටුවලා වැඳලා තමන්ගේ ගෞරවය ප්‍රකාශ කරලා ඒ තමන්ගේ අරහත්භාවය ලබා ගන්නට ඒ උදව් වුණු ශාස්ත්‍රූන් වහන්සේව සිහිපත් කරලා උන්වහන්සේට වන්දනා කරලා හිටගෙනම පර්වතයකට පිට දීලා හිටගෙනම පිරිනිවන් පානවා. මේ තමයි ඉතින් අපගේ ශාසනයේ ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශයන්. මේ බව දැකපු බුදුරජාණන් වහන්සේ දැනගන්නවා මේ නාලක ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඉතින් භික්ෂු සංඝයා එක්ක එහෙට එතනට වැඩම කරලා උන්වහන්සේගේ දේහය ආදාහනය කරලා ධාතු තැන්පත් කරලා ස්තූපයක් පවා සාදවනවා. ඉතින් මේ නාලක ප්‍රතිපදාවෙන් පේන්නේ ඒ අපගේ බුද්ධ ශාසනයේ හිටපු ස්වාමින් වහන්සේලාගේ ශික්ෂාකාමී බව. තමන් ඒ කියන්නේ නාලක ස්වාමින් වහන්සේ නැවත බුදුරන් වහන්සේ හමු වෙලා ගියාට පස්සේ බුදුරන් වහන්සේ මුණ ගැහෙන්න අදහසක් නැහැ. නැවත ධර්ම ශ්‍රවණය කරන්න අදහසක් නැහැ. නැවත මෝනීය වත ගැන විමසන්නවත් අදහසක් නැහැ. එක ගමක එක තැනක ඉන්න විදියක් නැහැ. එක කැලෑවක දවස් දෙකක් වාසය කරන්නට බෑ. ඉතින් මේ විදියට ශික්ෂාකාමීව ඒ බුදුරන් වහන්සේ කියපු ආකාරයෙන්ම මෝනීය වත පුරලා උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කරනවා. ඉතින් මේවා ආදර්ශමත් චරිත ශික්ෂාකාමී බව ගැන අපට වීරය ඇති කරගන්න. ඒ වගේම මේ දුතාංග ගැන කතා කරත් දුතාංග 13ක් අපගේ විසුද්ධි මාර්ගයේ දක්වන අපේ ශාසනයේ දුතාංග 13ක් පෙන්වනවා. ඉතින් මේ කියන දුතාංග රකින්න එකත් ලේසි පහසු නැහැ. ඉතින් මේ හැම එකෙම වෙන්නේ කෙලෙස් තැවීමක්. කෙලෙස් වලට මතුවෙන්නට ඉඩක් නොදී සීලයක් මගින් ඒ කෙලෙස් යටපත් කරන එක. ඉතින් තදංග විදියට මේ කියන සීලයෙන් යටපත් කරලා
ඒ සීලයම ස්මරණය කරලා ඒකේ ප්‍රීතියෙන් විස්කම්බන ප්‍රහාණයන් නැත්තම් සමුච්ඡේද ප්‍රහාණයන් සිදු කරලා අරහත්ත්වය සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඉතින් මේ දුතාංගයන් නැත්තම් මේ කියන ප්‍රතිපදාවන් සමාදන් වුණත් Taman සැලකිය යුතු කාරණයක් තියෙනවා. Tamanගේ සීලයවත් දුතාංගවත් තමන්ගේ නිවන් මාර්ගයට උපයෝගී කරගන්න එක උපනිශ්‍රය කරගන්නම ඇරෙන්න. වෙනත් තමන්ගේ මානය වැඩි කරගන්නටවත් නැත්තම් තමන් අනිත් අයට වඩා ඉහළ තැනකට ඉන්න බව අඟවන්නටවත් වගේ අකුසල් උපදවා ගන්න නැති වෙන්න පාවිච්චි කරන්නට. ඉතින් ඒකනත් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. දුතාංග සමාදන් වීම ගත්තොත් එහෙම රතවිනීත සූත්‍ර වර්ණනාවෙහි සඳහන් වෙනවා කතා ප්‍රවෘත්තියක්. සොහොයුරන් දෙදෙනෙක් පැවිදි වෙලා එහිදී බාල සොහොයුරා නැත්තම් එක් සහෝදරයෙක් ඒකාසනිකාංගය කියන දුතාංගයේ සමාදන් වෙලා වාසය කරනවා. උන්වහන්සේ අවුරුදු 50ක් මෙන්න මේ කියන දුතාංගයේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා කඩන්නට දෙන්නේ නැතුව. ඉතින් මෙන්න මේ කියන සහෝදරයා මේ බාල සහෝදරයා මේ දුතාංගය ආරක්ෂා කරනවා අවුරුදු 50ක්. ඒකාසනිකාංගය කියන්නේ එක ආසනයක විතර ඉඳලා විතරයි මේ දාණය වළඳන්න පුළුවන්. ඒ ආසනයෙන් නැගිටට පස්සේ ආයි ඒ දවසටම නැවත ආහාරයක් ගන්නට බෑ. ඒක තමයි මේ දුතාංගයේ රකින්න ස්වභාවය. ඉතින් දැන් උන්වහන්සේ එදින පෙරවරුවේ දැන් දාණය වළඳලා අවසන්. තමන්ගේ අනිත් සහෝදරයාට ලැබෙනවා උක් කැබැල්ලක්. මේ උක් කැබැල්ලෙන් කොටසක් තමන්ගේ සහෝදරයාට ගෙනෙල්ලා පූජා කරනවා වළඳන්නට කියලා. දැන් උන්වහන්සේට දැන් මේක වළඳන්නට බෑ. හේතුව තමයි දැන් උන්වහන්සේ ඒකාසනිකාංගය රකින්න දුතාංගයේ රකින්න ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම දැනට තමන් දාණය අරගෙන අවසන්. ඒ ආසනයේ ඉඳගෙන. නැවත දානයක් ගන්නට බෑ. දැන් අවුරුදු 50ක් තිස්සේ දැන් තමන් රකිපු දුතාංගයකුත් තියෙනවා. දැන් මේ උක් කෑල්ල කෑවොත් එම තමන්ගේ දුතාංගය එතනින් කැඩෙනවා. නැවත අලුතෙන් සමාදන් වෙන්න වෙනවා. දැන් තමන්ගේ සහෝදරයා ගෙනල්ලා දීපු උක් කෑල්ල දීලා දැන් මේක වළඳන්නේ නැති බව දකිනවා. ඉතින් සහෝදරයා අහනවා මොකද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඒකාසනිකාංගයවත් ආරක්ෂා කරනවද නැත්නම් සමාදන් වෙලාද කියලා. උන්වහන්සේ දන්නේ නැහැ. මොකද මේක පවසලා නැහැ තමන් දුතාංගය රකින්නවා කියලා. නමුත් අසනවා විහිළුවකට වගේ මොකද උක් කෑල්ල වළඳන්නේ නැත්තේ ඔබ වහන්සේ ඒකාසනිකාංගයවත් ආරක්ෂා වෙලාද කියලා. දැන් උන්වහන්සේට තිබුණා තමන් අවුරුදු 50ක් තිස්සේ රැකපු මේ දුතාංගය ප්‍රකාශයට පත් කරලා ඔව් මම අවුරුදු 50ක් තිස්සේ මේ ඒකාසනිකාංගය රකින්න කෙනෙක්. ඒකින්ද මට මේ කියන උක් කෑල්ල වළඳන්න බෑ. මේ උක් කෑල්ල වැළඳුවොත් මගේ දුතාංගය මෙතනින් කැඩෙනවා. එහෙම කියන්නේ නැතුව තමන්ගේ සීලය තමන්ට පමණක් සීමා කරගෙන ඒක ප්‍රසිද්ධියට පත් කරන්න නැතුව උන්වහන්සේ මොකද කරන්නේ? අවුරුදු 50ක් තිස්සේ රැකපු දුතාංගය ඒ වෙලාවේ අවසන් වෙනවා. උන්වහන්සේ දැන් තමන්ගේ මේ දුතාංගය ප්‍රකාශයට පත් කරන්න තියෙන අකමැත්ත හින්දා උක් කෑල්ල වළඳලා පැන් ටිකක් වළඳලා එතනින් පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහලා නැවත දුතාංගය සමාදන් වෙනවා. ඉතින් මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි ගුණාංගය තමයි තමන් උත්කෘෂ්ඨ විදියට සිල් ආරක්ෂා කරත් තමන් ඒක තමන්ට සීමා කරගත්තම් ප්‍රමාණවත්. මොකද තමන් රකින්න සීලයක් ප්‍රසිද්ධ කරන්නවත් නොඑක් තැන්වල පළ කරන්නවත් ඒ ගැන අනිත් අය පහත් කරලා තමන් උසස් කළ ලෙස සමාජයේ හුවා දක්වන්නටවත් අවශ්‍ය වන්නේ නැහැ. මොකද සීලෙන් බලාපොරොත්තු වෙන කෘත්‍ය වෙනකක්. සීලෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ කෙලෙස් තවලා අපගේ කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කරලා දුරු කරලා ඒක සමාධි විදර්ශනා ඥාන ආදීන් කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කරලා නිර්වාණය සාක්ෂාත් කරන එක. එතනින් මෙහාට සීලෙන් අපිට බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඒක සීලේ කෘත්‍යයක් නෙමෙයි. මොකද කය වචනේ සංවර කරගන්නේ අපේ සිත සංවර ගැනීමට උපනිශ්‍රයක් විදියට, උපකාරයක් විදියට. ඉතින් මේ කතා ප්‍රවෘත්ති වලින් සඳහන් වෙන මේ දේශනා මුළුල්ලේම සඳහන් වෙච්ච කතා ප්‍රවෘත්ති කීපෙම ජාතක කතාව ඇසුරින්ද අපේ ජීවිතයට ගන්න ඕන ආදර්ශය තමයි තමන්ගේ මේ ශික්ෂාකාමී බව නැත්තම් තමන් සමාදන් වෙලා ඉන්න සීලයක් රැකීමට තියෙන උනන්දුව කැපවීම ඕනෑකම කියන එක බොහොම වටින කාරණයක්. ඒක බෝසතාණන් වහන්සේලාගේ චරිතයත් එක්ක සමීපව සිටපු චරිත සහ ලංකාවේ අතීතයේ සිටපු චරිත, බුද්ධ කාලයේ සිටපු චරිත බොහෝම ආදර්ශයෙන් මේක පෙන්වලා තියෙනවා. ඉතින් බොහෝම කතා ප්‍රවෘත්ති තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් කාල වේලාව මදි හින්දා මේ කතා ප්‍රවෘත්ති ටිකෙන් අපි මේ ගත යුතු ආදර්ශයන් අපේ ජීවිතයට ගන්න උත්සාහවත් වෙමු. අපි කල්පනා කරලා බලමු මේ සීලය කියන එක
තමන් සමාදන් වෙලා ඉන්නේ පංචශීලය හෝ වේවා, අටසිල් හෝ වේවා, උපෝසත සීලයක්, නවාංග උපෝසත සීලයක් ආදී උපෝසත සීලයක් හෝ වේවා, දස සීලයක් හෝ වේවා, ඒ වගේම ස්වාමින් වහන්සේලා නම් ඒ සාමණේර දස සීලය හෝ උපසම්පදා සීලය හෝ වේවා, තමන් සමාදන් වෙලා ඉන්න සීලයක් ජීවිත පරිත්‍යාගයෙන් හෝ තමන්ගේ ඒ සීලය පිරිසුදුභාවයෙන් ආරක්ෂා කර ගැනීමට උනන්දු වීම. ඉතින් එවන් වූ සීලයක් ආරක්ෂා කරන කෙනෙකුට තමයි මේ විදර්ශනා ඥානවලදී සීල විසුද්ධිය පවා ලැබෙන්නේ. ඉතින් ත්‍රි ශික්ෂාවරන් වල සීලය මුල් කොට දක්වලා සමාධිය හා ප්‍රඥාව ඒ මත පදනම් වෙලා ගොඩනැගෙන බවක් දක්වන්නෙත් ඒ නිසයි. සීලය තමයි අපේ ශාසනයේදී මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට පදනම. ඒකෙ හින්දා මේ ශික්ෂාකාමී බව අපි තුල ආරක්ෂා කරගෙන තව තවත් වර්ධනය කරගෙන මෙවන් වූ පොහෝ දිනයකදී ඒ සීලය හැකිතාක් ආරක්ෂා කරගෙන පිරිසිදු මට්ටමින් පවත්වාගෙන අනෙකුත් දවස්වලදී මාසය පුරාම තමන්ගේ ඒ සමාදන් වුණු පංචශීලය හෝ වේවා, පංචශීලය රකින්නට බැරිම නම් තමන් සිල්පද කීපයක් හෝ වේවා ජීවිත පරිත්‍යාගයෙන් ඒ සිල්පද නොකඩා පිරිසිදු බවින් රැකගන්නට අදිෂ්ඨාන කරගනිමු. මොකද ඒ සීලයේ පදනම නැත්තම් ඉදිරියට මේ ශාසනයේ ගමනක් පැවැත්මක් අත් නොවන හින්දා අඩුම ගානේ සමාධි අධ්‍යක්ීම්, විදර්ශනා ඥාන අධ්‍යක්ීම්, මාර්ගඵල අවබෝධයන් පවා සීලයක පිහිටල නැතුව ගන්නට නොහැකි වන නිසා. ඉතින් කාල වේලාවත් ඉක්ම යන හින්දා මාගේ දේශනාව අවසන් කරන්නට සිතනවා. අද දිනේදී මේ බිනරපුන් පොහෝ දිනේදී ඔබ සියලු දෙනා සීලයක් සමාදන් වෙලා මේ භාවනාදී ප්‍රතිපත්ති පූජාවන් පූර්ණේ කරගමින් සිටින අවස්ථාවක මෙවන් වූ ධර්ම ශ්‍රවණයක් සිදු කිරීමෙන් රැස් වුණා වූ සියලුම කුසල ධර්මයනුත් තම තමන්ගේ ජීවිතවලට පිහිටක් ආධාරයක් වේවා. ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණමය කුසලයන්, ධර්ම දේශනාමය කුසලයන් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඔබ සියලු දෙනාගේම ජීවිතවල පවතිනා වූ ඒ සියලුම කරදර බාධක රෝග පීඩා ආදී දුරු වේවා. සීලයෙන් තව තවත් වර්ධනය වී ගුණධර්මයන් පූර්ණය කරගනිමින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ සියලු කුසල ධර්මයන් උපනිශ්‍රය වේවා, හේතු වේවා කියලා සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ වගේම මේ කාලයේදී ඇති වෙලා තිබෙන මේ වසංගත රෝග උදුරු තත්වෙන් මේ සියලු පින්වතුන් සියලු දෙනාටම ආරක්ෂාව ලැබිලා, තුනුරුවනේ ආශිර්වාදය ලැබිලා, සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබිලා, ඒ රෝග පීඩා ආදී වසංගත රෝගයන්ගෙන් ආරක්ෂා වෙලා තම තමන්ගේ ජීවිතවල කටයුතු සීලාදී ගුණ ධර්මයන් පිරීමේ කටයුතු සිදු කරන්නටත් හැකියාව වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ යම් කිසි ඥාති හිත මිත්‍රාදීන් කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔවුන් සියලු දෙනාටමත් මේ සියලුම කුසලයන් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ ජීවිතවල තිබෙනා වූ දුක් කරදර ආදිය යටපත් වෙලා ඔවුන්ට සුගති පරායන සම්පත්තිය ලැබිලා සුගති සම්පත් සිටී නම් ඔවුන්ට සුගති සම්පත් වඩා වර්ධනය කරගන්නටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වීමෙන් ඔවුන් තව තවත් සුඛී සෝපත් භාවයට පත්වීමෙන් අවසානයේදී ඔවුනුත් මේ ධර්ම අවබෝධය තුලින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටම හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාමය කුසලයන්, ධර්ම ශ්‍රවණමය කුසලයන් මේ පින් කැමැති සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට, බ්‍රහ්මයන්ට අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගනිමින්, ඒ වගේම මේ පින්වත්තුනුත් ආරක්ෂා කර ගනිමින් මේ රටට, මේ ලෝකයට ඇති වෙලා තිබෙන රෝග වසංගත තත්ත්වය ඉක්මනින්ම දුරු කර ගන්නටත් ඔවුන්ගේ ආධාර උපකාර ආශිර්වාදයන් ලැබේවා. ඔවුන් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ ඒ දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත් වඩා වර්ධනය කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නටත් මේ කුසල ධර්මයන් හේතු උපනිශ්‍රය වේවා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින් කුසල ධර්මයන්ගේ හේතුවෙන් අපි නිවන් දක්නා ජාති දක්වා උපනූපන් සියලුම භවයන්හිදී පාප මිත්‍රයන්ගෙන් අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා ආදී සත්පුරුෂයන්ගේ, කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම ලැබිලා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට, ආශ්‍රයන් ෂය කරගන්නට ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඒ වගේම මේ ධර්ම දේශනා කටයුතු වලදී
තුනුරුවනට යම් කිසි වූ වරදක් සිදු වුණා නම් මාහට සමාවන සේක්වා. ඒ වගේම අපි සියලු දෙනාගින්ම කයෙන් වචනයෙන් සිතින් යම් කිසි වරදක් අකුසලයක් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට සිදු වුණා නම් ඒ සියලුම අකුසල ධර්මයන්ට අපට සමාව ලැබෙන සේක්වා කියලා අපි තෙරුවන් කමා කරවා ගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. සාධු සාධු සාධු. පින්වතුන් සියලු දෙනාම වන්දනා කරගන්න ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.